සුබ දවසක් සියලු දෙනාට. 7 ශ්‍රේණියේ අපි පෙරහුරු පරීක්ෂණයක් කතා කරන්න හදා. පාඩම් ඉගෙන ගන්නවා වගේම ඒ පාඩම් ඇසුරින් ප්‍රශ්නවලට උත්තර ලියලා ඒ උත්තර හරිද, ඒ ප්‍රශ්නවලට ලකුණු කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා බලා ගන්න හැමෝම ආසයි. හරි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නයට යමු. මෙම රොම්බසේ සම්මිතික අක්ෂ සියල්ල ලකුණු කරන්න තියෙයි. රොම්බසයක් පාද හතරම සමානයි. සම්මිතික අක්ෂ ගොඩක් දෙනෙක් වැරදියට ලකුණු කරන්නත් ඇති. ඔබට මේක පහසුවෙන් බලන්න පුළුවන්. රොම්බසයක් හරියටම කපා ගන්න ඕනේ. හැබැයි කපාගෙන හරියටම සමාන කොටස් දෙකක් ලැබෙනසේ නමලා බලන්න කී පාතාවක් නවා ගන්න පුළුවන්ද කියලා. එහෙම බැලුවට පස්සේ ඔබට තේරෙවි මෙන්න මේ විදිහට අපිට හරියටම සමාන කොටස් දෙකක් ලැබෙන විදිහට ගන්න පුළුවන්. එහෙනම් සම්මිතිය අක්ෂය එකයි. මෙන්න මේ ආකාරයෙන්ොත් පුළුවන්. ඒතකොට තව සම්මිතිය අක්ෂයක් තියෙනවා. එහෙනම් සම්මිතිය අක්ෂ දෙකක් තමයි එන්නේ. ලකුණු කරන්න තියෙන නිසා ওই විදිහට තිබුණත් ඇති. ලියන්න තිබ්බනම් අපි ලියන්න වෙන්නේ සම්මිතිය අක්ෂ දෙකයි. කෙටි ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් හිමිවන ලකුණු ගණන තමයි ලකුණු දෙක. එහෙනම් මේ ප්‍රශ්නයටත් ලකුණු දෙකක් තමයි හිමි වෙන්නේ. 30ත් 50ත් අතර තුනේ ගුණාකාර ඒ කියන කුලකයේ අවයව සහිතව ලියලා දක්වන්න. හරි බලන්නකො. සංගල වරහන ඇතුලේ අපිට ලියන්න පුළුවන්. අහලා තියෙන දේට තමයි ලියන්න ඕන. 30ත් 50ත් අතර තුනේ ගුණාකාර. එතකොට අපිට ගන්න පුළුවන් 33 36 39 42 45 සහ 48. නම් මේ ටික විතරයි අපිට ගන්න පුළුවන්. අහන්න ප්‍රශ්නෙට ඕන අපි උත්තරය දෙන්න. අහන්නේ 30ත් 50ත් අතර තියෙන තුනේ ගුණාකාර. ලකුණු 2. මෙම කාඩ්පත් 4 යොදාගෙන 4න් බෙදෙන සංඛ්‍යා දෙකක් ලියන්න තියෙනවා. කාඩ්පත් 4ක් තියෙනවා. 4න් බෙදෙනවා නම් අපි ඉගෙනගෙන තියෙනවා 4න් බෙදෙනවා නම් අග ඉලක්කම් 2 යුත් සංඛ්‍යාව 4න් බෙදෙනවා නම් මුළු සංඛ්‍යාවම 4න් බෙදෙනවා කියලා. එහෙනම් අපි අගට ඉලක්කම් 2 යොදාගමු ඒන සංඛ්‍යාව 4න් බෙදෙන විදිහට. මට ඔන්න ওই විදිහට ගන්න පුළුවන්. 4312 12 4න් බෙදෙනවා කියන්නේ මුළු 4312ම 4න් බෙදෙනවා. දෙකක් ලියන්න තියෙන්නේ. හරි ඔන්න මම තව එකක් ගත්තා. 32 4න් බෙදෙනව නේද? එහෙනම් අපිට මේ විදිහට ලියන්නත් පුළුවන්. මේ විදිහට 12 මම මුලට අරන් තියෙන්නේ 3. එතකොට 3412 කියන එකට වෙනස් සංඛ්‍යාවක්. නම් ඒකත් 4න් බෙදෙනවා. ඔන්න තව එකක්. 3124 මෙන්න තව එකක්. 1432 32 4න් බෙදෙනවා. 1324. එහෙනම් ඒකත් අපිට ගන්න පුළුවන්. එහෙනම් මේ 6න් දෙකක් තමයි ලියන්න තියෙන්නේ. ඒ දෙකට එකකට එක ලකුණ ගානේ ලකුණු දෙකක් හිමි වෙනවා. ප්‍රසාරණය කර ලියන්න තියෙන්නේ. x බල 4 y බල 3 නම් අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. x 4 වතාවක් සහ y 3 වතාවක් ගුණිතයක් විදිහට ඔහොම ගන්න පුළුවන්. 5 වෙනි ගාන. සුළු කිරීමකදී අනුපිළිවෙලක් තියෙනවා. ගානේ වරහණක් තියෙනවා අපි ඒක තමයි පළමුව සුළු කරන්නේ. ඊට පස්සේ බෙදීම ගුණ කිරීම තියෙනවා. වම් පස සිට දකුණු පසට යනකොට අපිට බෙදීමක් හරි ගුණ කිරීමක් හරි හම්බ වෙනවා නම් අපි ඒක තමයි මුලින් කරන්නේ. එහෙනම් පුතේ හොඳින් බලන්න. මෙතනදී ඔබට හමු වෙනව නේද? මෙතනදී ඔබට හමු වෙනව නේද ගුණ කිරීම, එන්න අඩු කිරීම, ඊට පස්සේ ගුණ කිරීම. එහෙනම් මේක තමයි අපි මුලින්ම කරන්නේ. එහෙනම් මුලින්ම 8 9න් ගුණ කරන එක කරන්නේ. එහෙනම් පළමුව අපි උත්තරය දාගන්නවා. එතන 72 තමයි මුලින් එනවා. ඊට පස්සේ අපි ඊටු ටික ලියමු. 180 අඩු කිරීම. මේ උඩ තියෙන ටික මම මෙතනින් ලිව්වේ 8 9න් ගුණ කර එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ එකතු කිරීම දෙක. එකක් ලිව්වා. නම් වැදගත්ම දේ වමේ ඉඳන් දකුණට යනකොට ගුණ කිරීමක් හරි බෙදීමක් හරි දෙනවා නම් ඒක තමයි මුලින් සුළු කරන්නේ. එහෙම නැතුව 180න් 8 අඩු කරන්නේ නැහැ මුලින්ම. 8 9න් ගුණ කරා 72. දැන් අපිට පුළුවන් 180න් 72 අඩු කරාම 108යි. දෙකක් එකතු කරාම 110 විදියට උත්තරය ගන්න. ලකුණු දෙක ගානේ ලැබෙන.
21 වෙන සියවසේ ආරම්භක දිනය සම්මත ආකාරයට ලියන්න තියෙනවා. සියවසක. සියවසක් කියන්නේ අවුරුදු 100ක කාලයක්. ඒකට ආරම්භය අපි කතා කරනවා කී අගට බිංදු දෙක එන විදිහට ගත්තොත් ඒ 100 ගුණාකාරේ ඒක අපිට ආරම්භක අවුරුදු විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපට මතක ඇති. අග ඉලක්කම් දෙක අයින් කරලා බිංදු වෙන්නේ නැත්නම් 100 ගුණාකාරයක් නෙමෙයි නම් අග ඉලක්කම් දෙක අයින් කරලා ඉන්නේ මුලට එන සංඛ්‍යාවට එකක් එකතු කරන එක තමයි අවුරුද්ද හොයන එක කරන්නේ. දැන් මෙතනදී එන ආරම්භක දිනේ විදිහට අපිට ගන්න පුළුවන් 2100 ආරම්භ වෙන්නේ ජනවාරි මාසේ පළවෙනිදා එනම් ඔන්න ඔය විදිහට උත්තරේ ගන්න පුළුවන්. 7 වෙනි ගැටලුවෙත් අර මං කලින් කිව්ව දේ තමයි මුලින්ම අපිට අඩු කිරීම මෙන්න වමේ ඉඳන් දකුණට යනකොට ಗುಣ කිරීම හම්බ වුණා. නම් පළමුව ಗುಣ කිරීම කරනවා 18 3න් බෙදාගෙන ඉන්න එක තමයි මුලින් කරන්නේ. 18 3න් බෙදුවාම 6යි ඉදිරියෙන් තියෙනවා 24 අඩු කිරීම වෙන 24න් දැන් තමයි අපි 6ක් අඩු කරන්නේ උත්තරේ එනවා 18ක් කියලා. ඒ නිසා වැදගත්ම දේ දැක්ක ගමන්ම ගොඩක් දරුවෝ කරන්නේ දැක්ක ගමන්ම 24න් 18ක් අඩු කරනවා. නෑ අපි දන්නවා මෙතන බෙදන්න තියෙන 3න් එහෙනම් 18 පළමුව 3න් බෙදනවා 6යි. ඉන් පස්සේ තමයි 24න් 6 අඩු කරන්නේ. ප්‍රශ්නයකට ලකුණු 2යි. ලකුණු 3ක් තියෙනවා. විශාල ලකුණ, කුඩා ලකුණ, සමාන ලකුණ මේ 3න් ගැළපෙන එක ලියන්න. පහසු ප්‍රශ්නයක්. 7යි 2න් 1යි 3යි 5න් 4නේ තියෙන්නේ. එතකොට 7 පූර්ණ සංඛ්‍යාවල කොයි 3කට වඩා? එතකොට 7යි 2න් 1 විශාල වෙනවා 3යි 5න් 4ට වඩා. එහෙනම් කට හැරෙන්නේ වැඩි පැත්තට. එහෙනම් 7යි 2න් 1 විශාලයි 3යි 5න් 4. එකිනෙකට ඡේදනය නොවන සරල රේඛා දෙකක් අතර සම්බන්ධතාවය. අපි මේ වගේ සරල රේඛා වලට කියනවා එකිනෙකට හමු වෙන්නේ නැති සමාන්තර සරල රේඛා කියලා. ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ තමයි අපි කෙටි ප්‍රශ්න 20 පුරාම යන්නේ. 10 වෙනි ගැටලුව. සුළු කරන්න තියෙන්නේ. ඔබ හොඳින් බලන්න 2.86 ඉදිරියෙන් තියෙන ලකුණ ඍණ. මෙතන ඉදිරියෙන් තියෙන ලකුණ 0.36 ඉදිරියෙන් තියෙන ධන. එතකොට මෙතනදී අපිට මේ වෙනස ගන්න පුළුවන්. ಜಾති දෙකක් තියෙන ඍණයි ධනයි ಜಾති දෙකක්. එහෙනම් පළමු අපි වෙනස ගමු. 2.86න් අපි අඩු කරමු 0.36. එතකොට අඩු කරාම පස්සේ 6න් 6ක් 0යි 8න් 3ක් 5යි 2න් 0ක් 2 එහෙනම් පිළිතුර එනවා 2.5යි බිංදුව. නම් සංඛ්‍යාවේ වටිනාකම හරි ලකුණ එන්නේ. මේ දෙකෙන් බලන්න විශාල කෙනාගේ ඉදිරියෙන් තියෙන ලකුණ මෙතන 0යි ගාන. මෙතන තියෙන්නේ 2යි ගාන. නම් විශාල වෙන්නේ 2යි ගානක්. එයා ඉදිරියෙන් තියෙන්නේ ඍණ ලකුණ. එහෙනම් ලකුණ එන්නේ ඍණ 2.5යි බිංදුව. ඍණ 2.5යි බිංදුව තමයි සුළු කරාම එන්නේ. සමහර පුතාලා ලියලා ඇති ඍණ 2.5 විතරක්. ඔව් ඒත් හරි නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. ගතික කෝණ හා ස්ථිතික කෝණ වලට උදාහරණ එක බැගි. මම මේකේ උත්තරයක් ගත්තේ නැහැ. හේතුව එක උත්තර වෙනස් වෙන්න පුළුවන්. ගතික කෝණේ වෙනස් වෙන කෝණ ඔරලෝසුවක කටු අතර පැය හා මිනිත්තු කටු අතර කෝණ මොහොතින් මොහොත වෙනස් වෙනවා. අන්න ගතික කෝණ දකින්න පුළුවන් අවස්ථාව. කතුරක බාහුව අතර ගතික කෝණ අපිට දකින්න පුළුවන්. කතුරක තව අපිට ගන්න පුළුවන් උළුවස්ස සහ දොර අතර ඉහළ දොර අරිනකොට ඒ හැඩය වෙනස් වෙනවා. අන්න ඒ අවස්ථාවක් ගතික අවස්ථාවකට ගන්න පුළුවන්. එන්ක උදාහරණයක් කියලා තිබුණා නම් හරි. ස්ථිත කියන්නේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. කොයි මොහොතේ බැලුවත් එකම හැඩය තමයි ඒ බාහුව අතර තියෙන බිත්තියක මුල්ල හොඳින් බලන්න. ඔබේ විහිච්ඡ චතුරස්‍රයේ දාර දෙකක් අතර කළු ලෑල්ලේ දාර අතර. ඒ නිසා ඒ හැඩ වෙනස් වෙන්නේ නැහැ. අන්න එවැනි අවස්ථාවකට අපි කියනවා ස්ථිතික කෝණයක් දකින්න පුළුවන් අවස්ථාවක්. ඒකට උදාහරණ එක බැගින් ලිව්වනම් ලකුණු 2 ලැබෙනවා. අම්බලන් ගොඩ වචනේ අකුරු කුලකය වෙන් රූපයක දක්වන තියෙන වෙන් රූපය කිව්ව ගමන් වෘත්තාකාර විය යුතුම නැහැ. අපි ඉලිප්සාකාර හැඩේ මොන හරි ආකාර හැඩයක් තියෙන සංයුත වෙන්න ඕන. රූපේ වැසිලා තියෙන්න ඕන. මම x කියලා නම් කරා මෙතන නැති අකුරක් ගත්තා. කුලකයක අවයව ලියනකොට වෙන් රූපයක හරි නැත්නම් කමා දාලා වෙන් කරනකොට හරි එක අවයවයක් ලියන්නේ අපි එක වතාවක් පමණයි. නම් මුලින්ම අපිට ලියන්න පුළුවන් ඒ අකුර ලිව්වා m තැනින් තැන ඕන තැනක ලියන්න පුළුවන් කමා දාන්න නැතුව b ආයේ ලියනවද නෑ.
අපි එක වතාවක් ලියලා තියෙනවා. අපිට දැන් L ලියන්න පුළුවන්. ආයේ ලියනවද නැහැ? ඒ ලියලා තියෙන්නේ N ගන්න පුළුවන්. G ලියලා නැහැ නම් Gත් ගත්තා. Oත් ගත්තා. D අරගෙනත් නැහැ Dත් ගත්තා. A අරගෙන තියෙන. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි when රූප එක දැක්වුවාට පස්සේ ලැබෙන්නේ. සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය ලියන්න. ඉලක්කම් දර්ශකය සංඛ්‍යාවක ඉලක්කම් ටික එකතු කරාම තමයි ඉලක්කම් දර්ශකය ලැබෙන්නේ. අපි එකතු කරමුද? 7 එකතු කිරීම 2 එකතු කිරීම 6 එකතු කිරීම 5. ඒතර මේ ඉලක්කම් ටික එකතු කරමු බලන්න දැන්. 7යි 2යි 9යි 9යි 6යි 15යි 5යි 20යි. තනි ඉලක්කමක් එනකන් එකතු කරන්න ඕන. තාම ඉලක්කම් දර්ශකය ලැබුණේ නැහැ. තනි ඉලක්කමක් එනකන් 20 කොහොමද එනං එකතු කරන්නේ? 2 එකතු කිරීම බිඳුව සමානයි 2 විදියට අපිට ගන්න පුළුවන්. අගය හොයන්න තියෙන. මේ කියවන්නේ කොහමද? 2 බල 3 ගුණ කිරීම 5 බල 2. දෙකේ තුන්වෙනි බලය. ඒ කියන්නේ 1 2කින් ගුණ කරා 4යි 4 2කින් ගුණ කරා 8යි 8 වරක් 5 40යි 45ක් 200ක් විදියට එනවා පිළිතුර. අපි යමු 15 වෙනි ගානට. සජ්ජ සංඛ්‍යා ඍණ 6ට එකතු කරන්න තියෙන ඍණ 4. එකම කට්ටිය එකට එකතු වුණාම එකම කට්ටියම තමයි ලැබෙන්නේ. ඒ ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් 6යි 4යි 10යි මොන 10ද දෙන්නටම ඉදිරියෙන් තියෙන ඍණ. එහෙනම් ඍණ 10 තමයි පිළිතුර එන්නේ. කුණු 2 බැගින් ලැබෙන. 81 පාදයේ 3 වූ දර්ශකාංකණය. පාදය 3 වූ. එහෙනම් සංඛ්‍යාවක් දීලා පාදයක් දුන්නාන් පස්සේ අපි කරන්නේ සංඛ්‍යාව යම් පාදයෙන් බෙදන. 81 3ෙන් බෙදුවාම 27යි. එහෙනම් 27ත් ආයේ නැවත 3ෙන් බෙදමු. 27 3ෙන් බෙදුවාම 9යි. 9ත් නැවත 3ෙන් බෙදමු. 3යි. 3ත් ආයේ නැවත 3ෙන් බෙදමු. 1යි. උන් 1 ලැබෙනකම් බෙදුවා. දැන් පේනෝ නේද අපිට මේ බෙදපු ටික 3 3 3 3. අපි ඔය ගුණිතයක් විදිහට ලියාගමු. 3ව 4ක්. නම් දර්ශකාංකණය ලියන්න පුළුවන්. එකම සංඛ්‍යාව 4 වතාවක් ගුණ නම් පාදයේ විදිහට අපිට ගන්න පුළුවන් 3. දර්ශකයේ විදිහට අපිට ගන්න පුළුවන් 4. කියවන්නේ කොහොමද අපි ඕක? 3 බල 4 විදිහට. ABC කෝණයේ අගය කෝණමානයකින් මැන ලියන්න තියෙනවා. අපිට ප්‍රශ්න පත්‍රයේ ඇති මේ කෝණය. එහෙනම් මේ කෝණය මනින්න බලන්න ABC කෝණය අපි ඔන්න විදිහට ලියන්නේ. අපි තොප්පිය මේ කෝණයේ හැඩය උඩට දානවා. 125ද ආවේ. 125 ආවේ නැත්නම් 124 ආවද? එහෙම නැත්නම් 126. එහෙනම් ආසන්නයෙන් එහෙම පිළිතුරක් ලැබුණා නම් ඒ සියල්ල නිවැරදි පිළිතුරු විදියට අපි බාරගමු. 125 126 124 අපි එකක් එහා මෙහා තමයි නිවැරදි පිළිතුරු විදියට ගන්නෙ. ලකුණු 2යි. 2017 වර්ෂයේ අයත් දශකය 10 දශකය කියන්නේ 10. අපි කොහොමද කරන්නේ? 2017 17 අපි දශකයේ හොයනකොට අග ඉලක්කම අයින් කරනවා. ඒ කියන්නේ 10 ගුණාකාරයක් නොවන අවුරුද්දක්. 10 ගුණාකාරයක් නම් ඒ කියන්නේ අගට බිඳුවක් තියෙනවා නම් ඒ බිඳුව අයින් කරාම දශකයේ ඉබේම එනවා. හැබැයි එහෙම නැති අවුරුද්දක අපි අග ඉලක්කම අයින් කරා 201 එකට එකක් එකතු කරා. කොට 202 තමයි දශකයේ විදියට එන්නේ. සංඛ්‍යාව 9න් ඉතිරි නැතුව බෙදනවලු හිස් කොටුවට යෙදිය යුතු ඉලක්කම අහන්න. හරි. හිස් කොටුවට යෙදිය යුතු ඉලක්කම. මොන කීයෙන්ද බෙදෙන්නේ? 9න් තමයි ඉතිරි නැතුව බෙදෙන්නේ. 9න් බෙදනවා කියන්නේ එම සංඛ්‍යාවේ මුළු සංඛ්‍යාව මේ කියන්නේ මේ හිස් කොටුවට දැම්මට පස්සේ සංඛ්‍යාව මුළු සංඛ්‍යාවම ඉලක්කම් දර්ශකය 9 එන්න ඕන. හරි අපිට දැනට තියෙනවනේ මේ තුන. මේ තුන එකතු කරමු බලන්න. 2 එකතු කිරීම 7 එකතු කිරීම 6 කීය දෙන්නේ 15ක් එන. තාම ඉලක්කම් දර්ශකය ලැබුණේ නැහැ. තනි ඉලක්කමක් එනකන් එකතු කරනවා. එතකොට 1යි 5යි එකතු කරාම 6යි. දැන් ඉලක්කම් දර්ශකයේ 6යි මේ තියෙන ටිකේ විතර. ඉතින් කොටුවට එකක් දාන්නත් එපයි. හරි එහෙනම් කොටුවට කීයට හරියන්නේ? කොටුවට 9 එන්න නම් ඉලක්කම් දර්ශකයේ 9 ලැබෙන නම් මෙතන 3 දැම්ම නම් වැඩේ හරි. එහෙනම් හිස් කොටුවට එන්නේ 3. නම් මෙතනත් අපි 3 ඉලක්කම යොදන්න පුළුවන්. කෙටි ප්‍රශ්නවල අන්තිම ප්‍රශ්නය. අධික අවුරුද්ද. අපි දන්නවා සංඛ්‍යාවක 4ෙන් බෙදනවා නම් එක අධික අවුරුද්දක්. හැබැයි 100 ගුණාකාරයක් වෙනවා නම් එක අධික අවුරුද්දක් වෙන්න නම් 400 නුත් බෙදෙන්න ඕන.
අපි ඒ දේ දැනගෙන තමයි මේ ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන්නේ. කිස්තු වර්ෂ 720. සංඛ්‍යාවක් 4න් බෙදෙනවද? ඔව් 100 ගුණාකාරයකුත් නෙමෙයි නම් ගැටලුවක් නෑ. 4න් බෙදෙනවා. එහෙනම් අපිට මේක අධික අවුරුද්දක් විදිහට ගන්න පුළුවන්. මෙතන 1906 අග ඉලක්කම් දෙකෙන් අපිට ඒක තීරණය කරගන්න පුළුවන්. 0.6 4න් බෙදෙන්න එහෙනම් ඒක හරියන්නේ නෑ. මේක කිස්තු වර්ෂ 1800 4න් නම් බෙදෙනවා. හැබැයි 100 ගුණාකාරයන්නේ. අකට බිංදු දෙකක් තියෙනවා කියන්නේ 100 ගුණාකාර. එහෙනම් එයා අධික අවුරුද්දක් වෙන අනිවාර්යයෙන්ම 400 නුත් බෙදෙන්න ඕනේ. 1800 400න් බෙදෙන්නේ නැහැ. එහෙනම් එයා අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. එහෙනම් ඒක වෙන්නේ නැහැ. කිස්තු වර්ෂ 1600. හරි. 100 ගුණාකාරයක් 400 නුත් බෙදෙනවා නම් ඒක අධික අවුරුද්ද. ඒතකොට දෙකක් තියෙන උත්තර එකට එක ගානේ දෙකට ලකුණු දෙකයි. දැන් බලන්න Tamanට ලකුණු 40න් කීයක් ලැබිලා තියෙනවද කියලා. හරි. පළවෙනි ප්‍රශ්නේම B කොටසේ පළවෙනි ගැටලුව. අවුරුදු මාස දින මොනවා කරන්නද තියෙන්නේ? එකතු කරන්න තියෙන. අපි ඉස්සෙල්ලා දින පැත්තට යමු. දින 18යි 30යි. දින 18යි 20යි. දින 18යි 20යි එකතු කරාම එන්නේ 38. හැබැයි දින 38ක් අපි තියනවද? නැහැ. දින 30ක් කියන්නේ මාසෙ. එහෙනම් 30ක් වුණ ගමන් මාස පැත්තෙන් ඇදලා ගන්න. එතකොට 38කින් 30ක් ගියාම ඉතුරු වෙන්නේ 8යි. දැන් මාස පැත්තට එකක් ආවා. ආපු 1යි 5යි 6යි 6යි 8යි 14යි. මාස 14ක් තියෙනවද? නැහැ. අවුරුදු එහා පැත්තේ බලන් ඉන්නේ මාස 12ක් වෙනකන්. 14න් 12ක් ගත්තා. එහෙනම් එන්නේ කීයද? 2යි. අවුරුද්දක් ගියා. 3යි 1යි 4යි 2යි 6ක් විදියට ගන්න පුළුවන්. අපි යමු දෙවෙනි ගානට. ඒත් එකතු කරන්න තියෙන්නේ දින 23යි දින 7යි දින 30යි. එහෙනම් මාස පැත්ත බලාගෙන ඉන්නේ 30 ගුණ ගමන් ගන්න. අනේ ඉතින් දින පැත්තේ කීයක් අන්නෑයි 30ම ගත්තනේ මාසයක් විදියට. දැන් 6යි අපු එකත් එක්ක 7යි 6යි 13යි. මාස 13ක් තියාගන්න දෙන්නේ නැහැ. අවුරුදු වලින් මාස 12ක් ගන්නවා. ඉතුරු වෙන්නේ මාස 1යි. අවුරුදු පැත්තට එකක් ආවා 8යි 1යි 9යි 6යි 15 විදියට අපිට ගන්න පුළුවන්. හරි ඊළඟ ගානට යමු. අඩු කරන්න තියෙන්නේ හොඳට බලන්න ඕන ලකුණ මොකක්ද තියෙන්නේ කියලා. දින 7කින් පුළුවන් ද 20ක් අඩු කරගන්න? බෑනේ. එහෙනම් අපි යමු අල්ලපු පැත්තට. අල්ලපු ගෙදරින් ඉල්ලගෙන එමු. මාසයක් ඉල්ලන් එමු. මාසයක් කියන්නේ දින 30යි. මෙතනත් 7ක් තියෙනවා. 30ට 7 එකතු වුණාම 37යි. 37න් 20 අඩු වුණාම 17යි. දුන්න නේද පහෙන් එකක්. දුන්න දේවල් මතක තියෙන්න ඕන. පස්සේ හොයලා හරියන්නේ නැහැ. පහෙන් එකක් දීලා එහෙනම් දැන් තියෙන්නේ 4යි. 4න් 5ක් අඩු කරගන්න බෑ. ඉතින් එයාත් මොකද කරන්නේ? එහෙනම් යලි පිළිසරණ සොයා යනවා අවුරුදු පැත්තේ. අවුරුද්දක් අරන් එනවා. මාස 12යි. මෙතන කීයක් තියෙන්නේ? 4යි 12යි 4යි 16න් 5ක් අඩු කරා මාස 11යි. 18න් එකක් දුන්නනේ 17යි. 17න් 4ක් අඩු වුණාම කීයද එන්නේ? 13 විදියට උත්තරේ ලැබෙනවා. අපි බලමුද ලකුණු කොහොමද අපි දෙන්නේ කියලා. එකකට ලකුණු 3 ගානේ 3ට ලකුණු 9ක් විදියට ගන්න පුළුවන්. එතකොට පළවෙනි ප්‍රශ්නෙට එතන ලකුණු 9යි කලින් ලකුණු 3යි බලන්න ලකුණු 12න් කීයක් තියෙනවද කියලා දාන්න. 12න් කීයක් තියෙනවද කියලා Tamanට. ඔන්න එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. සංඛ්‍යා රේඛාව භාවිතයෙන් අගය සොයන්න තියෙනවා. ධන 3ට එකතු කරන්න තියෙන්නේ ධන 1ක්. අපි දන්න උත්තරේ 4යි කියලා. නමුත් අපි සංඛ්‍යා රේඛාව භාවිතයෙන් හොයන්න තියෙන්නේ. ඔන්න මම සංඛ්‍යා රේඛාව ඇඳ. ධන 3 බිඳුවෙන් අපි පටන් අරන් 3 ගාවට යන්න තියෙන්නේ. ඔන්න මං ගියා. හරි. ඔයගොල්ලන්ට අමතකුණා නේද ඊතලයේ දාන්න? යන පැත්තට ඊතලේ. දැන් හරි දාන්න. අන්න ඊතලේ. එතන ඉඳන් එකතු කරන්න තියෙන්නේ ධන 1ක්. මෙතන ඉඳන් ධන 1ක් කියන අගේ වැඩි වෙන පැත්තට එකක් නේ යන්න ඕන. ඔන්න ගියා දාන්න ඊතලේ. හරි. නැවතුන තැන තමයි පිළිතුර. ධන 4 තමයි. එහෙනම් ධන 3ට එකක් එකතු කරාම අවශ්‍ය නම් මේ 8 ඉඳන් මේ පැත්තේ මෙහෙම එක පෙන්වන්නත් පුළුවන්. ඉතින් අත්‍යවශ්‍යම නෑ. එහෙනම් අපේ උත්තරේ ලියමු. ධන 3ට ධන 1ක් එකතු වුණාම ධන 4. දෙවෙනි එක සංඛ්‍යා රේඛා භාවිතයෙන් අගය හොයන්න තියෙන හරි. ඔන්න බිඳුවෙන් පටන් ගත්ත ධන 4. එහෙනම් 4 ගවට යමු. ඊතලේ දාමු. දැන් 4 ඉඳන් එකතු කරන්න තියෙන ඍණ 2ක්. ඍණ 2ක් කියන්නේ අගේ වැඩි වෙන පැත්තට යන්න ක්‍රමයක් නෑනේ. එහෙනම් ආපස්සට රිවර්ස් එකට යන්න තියෙන්නේ. කීයක්ද යන්න තියෙන්නේ? 2ක්. 1යි 2යි.
මෙතනින් පටන් අරන් දෙකක් ආපස්සට එන්න. ඔන්න දෙකක් ආපස්සට ආව ඉතලේ එන පැත්තට දාන්න. දැන් නැවතුනේ කීයද? 2යි. එහෙනම් උත්තරය 2යි. ඔක පෙන්වන්න පුළුවන් බින්දුවේ ඉඳන් මෙහෙම ඉතලෙත් දාලා නැවත. අවශ්‍ය නැහැ නැවතුන තැන තමයි පිළිතුර. එහෙනම් පිළිතුර එන්නේ ධන 2ක් විදියට ගන්න පුළුවන්. ලකුණු කොහොමද අපි දෙන්නේ? ලකුණු 2 ගාන එකකට දෙමු. තුන්වෙනි කොටස එකත් සංඛ්‍යා රේඛාව භාවිතයෙන්ම තමයි හදන්න තියෙන්නේ. ඍණ දෙකට එකතු කරන්න තියෙනවා ධන 3ක්. පටන් ගමු බිඳුවෙන්. දැන් මෙතනදී ඍණ දෙකනේ. එහෙනම් මුලින්ම පස්සට තමයි අඩිය තියන්න වෙන්නේ. ඍණ දෙක ගවට යන්න. ඉතලේ යන පැත්තට දාන්න. ඉතා වැදගත් එක. දැන් හරි දාලා නැත්තම්. ඍණ දෙකේ ඉඳන් මොකද්ද කරන්න තියෙන්නේ? 3ක් එකතු කරන්න තියෙන්නේ. 3ක් එකතු කරන්න තියෙන මෙතන ඉඳන් 3ක් වැඩි වෙන පැත්තට යන්න තියෙන. එකතු කරනවා කියන්නේ අගේ වැඩි වෙන්න එපා. එහෙනම් 1යි 2යි 3 එහෙනම් එක ගාව වෙනකන් යන්න තියෙනවා. යන පැත්තට ඉතලේ දැම්මා. එහෙනම් එක ගාව තමයි නතර වෙන්නේ. පිළිතුර ධන 1ක් විදියට ගන්න පුළුවන්. දැන්ටත් අපි ලකුණු 2ක් තමයි දෙන්න වෙන්නේ. හරි. දැන් සංඛ්‍යා රේඛාව භාවිතයෙන් අපි ඒ ගණන් තුනම හැදුවේ. දැන් බලමු සංඛ්‍යා රේඛාව භාවිත කරන්නේ නැතිව ගණන් හදන්න. ඍණ 3ට එකතු කරන්න තියෙනවා ධන 1ක්. ධන 1ක්. හරි. ಜಾති 2ක්. නේද? කවුද විශාලත්වයෙන් වැඩි කෙනා ඉස්සරහින් ඉන්නේ? 3 ඉස්සරහින් ඉන්නේ ඍණ. එහෙනම් මේ දෙන්නගේ ලකුණ අමතක කළා වැඩි කෙනා ඉදිරියෙන් තියෙන කෙනාගේ ලකුණ තමයි දාන්නේ. එහෙනම් ඍණ. කොච්චර වැඩිද මේ දෙන්නගේ වෙනස ගමු. 3න් එකක් අඩු කරමු අපි. 2යි එහෙනම් ඍණ 2 තමයි උත්තරේ එන්නේ. හරි. ඊළඟ එකෙත් එවැනිම ගැටලුවක්. ලකුණු ධාතු දෙකක් තියෙන. හැබැයි දෙන්නගම විශාලත්වයේ සමානයි. එහෙනම් කීය දෙන්නේ? ධන 5යි ඍණ 5යි. 5න් 5ට උනහම බිඳුවයි. අපි බිඳුවට ලකුණක් දාන්නේ නැහැ. අපි නිකම් බිඳුව ලියන. භාග සහිත ගාන. බය වුණාද? නෑ නේද? හරි. අපි හිතමු මෙහෙම ඍණ 1ට එකතු කරන්න තියෙනවා ඍණ 2ක්. ඍණ කීය දෙන්නේ? එකම කට්ටියනේ. එහෙනම් ඍණ 1ට ඍණ 2ක් ඍණ 3යි. ඉතින් ඒ වගේ තමයි බය වෙන්න දෙයක් නැහැ. එකම ලකුණනේ තියෙන්නේ. ඍණ. එහෙනම් ඒ ලකුණම තමයි උත්තරේට එන්නේ භාග 2ක්. ඒකට 11න් 5ට 11න් 3ක් එකම කට්ටිය නම් එකතු වෙන්න තියෙන. එහෙනම් පිළිතුර එනවා ඍණ 11න් 8ක් කියලා. අපි ලකුණු දෙමු. ලකුණු 1 දෙමු. දැන් ප්‍රශ්නෙට තව කොටසක් තියෙනවා. ලකුණු 12 ලැබෙන තව කොටසක් තියෙනවා. පහත සංඛ්‍යා රේඛාවේ නිරූපිත නිකිල එකතු කිරීම ලියා දක්වන්න තියෙනවා. මොන සංඛ්‍යා රේඛාව ඇඳලා තියෙන්නේ? අපි දන්නවනේ බිඳුවෙන් කියලා පටන් ගන්න ඕන. හරියම බිඳුවේ ඉඳන් කොහෙද බලමු ගිහිලා තියෙන මෙයාගේ ගමන් මාර්ගයේ යම් බලන්න. ඍණ 4 ගාවට ගිහිලා එන අපි මුලින්ම ඍණ 4 ලියා ගමු. හරි එතන ඉඳන් මොකද කරලා තියෙන්නේ? වගේ වැඩි වෙන පැත්ත කියන්නේ එකතු වෙන්න ඕන. කීයක් ගිහිලාද වැඩි වෙන පැත්තට? මෙතනින් පටන් අරන් මෙතනට වෙනකම් බලමු. එක එක යන් අපි 1යි 2යි 3ක් ගිහිල්ලා. එහෙනම් එකතු වෙනවා 3ක්. ඒතර උත්තරේ නැවතුන තැන ඉන්නේ. නැවතිලා තියෙන ඍණ 1 ගැන උත්තරේ සමානයි ඍණ 1. හරි. එතනට ලකුණු 3. දැන් දෙවෙනි ප්‍රශ්නෙත් අපි කතා කරලා අවසන්. බලන්න ලකුණු 12න් කීයක් තියෙනවද කියලා. මෙහි බාහු හා ශීර්ෂ වෙන වෙනම ලියන්න. බාහු. පාදවලට තමයි අපි බාහු කිව්වේ. එතකොට PQ කියන්නේ එක බාහුවක්. QR කියන්නේ එක බාහුවක්. ඒතර Q කියන්නේ ශීර්ෂය මැද. එහෙනම් අපිට ලියන්න පුළුවන් බාහු දෙක PQ හා QR. ශීර්ෂය Q. බාහු දෙකට ලකුණු දෙකක් දෙන්නම්. ශීර්ෂයට එක ලකුණක් දෙන්නම්. කෝණ මැනලා ලියන්න තියෙන්නේ මොකකින්ද අපි කෝණ මනින්නේ? කෝණ මානය. හරි. ABC කීයදාවේ 32 දාව. 32 නම් හරියටම හරි. 31ත් හරි පුතේ. 33ත් හරි උත්තර විදියට ගමු. PQR 120ක් අවදාංශක අංශක දාන්න 121ත් හරි විදියට ගමු. 119ත් හරි විදියට ගමු. XYZ 115ද 115 නෙමෙයි නම් 116ද ඒත් නැත්නම් 114ද ඒත් හරි. එනම් ලකුණු 2 ගානේ තියෙන්නේ ලකුණු 6යි. පරාවර්ත කෝණය PQR පරාවර්ත කෝණය ආගේ. දැන් මේ තියෙන්නේ PQR. මේ මොන කෝණයද? මහා කෝණය. පරාවර්ත කොහෙද ඉන්නේ? මෙන්න මේ පැත්තේ පරාවර්තය ඉන්නේ. හරි. එහෙනම් මේ ලක්ෂ්‍ය වටේ Q ලක්ෂ්‍ය වටේ කෝණ ඔක්කොගේම එකතුව 360යි. 360. එහෙනම් අපි 360
60න් අඩු කරනවා මේ 115. එතකොට අපිට මේ ටික හොයාගන්න පුළුවන්. 115ක් අඩු කරාන් පස්සේ ලැබෙනවා අංශක 245ක් විදිහට. ලකුණු 3ක් දාගන්න. හරි. ඊළඟ ප්‍රශ්නෙට 84 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට 84 ගත්තා විදාගෙන යනවා මොනවෙන්ද ප්‍රථමක සංඛ්‍යාවලින් ප්‍රථමක සාධකවල ගුණිතයක්නේ එහෙනම් මුලින්ම බෙදමු 84 දෙකෙන් දෙක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව මතකද ප්‍රථමක සංඛ්‍යා දෙක සාධක දෙකක් පමණක් තියෙන ඒවා 2 3 5 7 11 නම් 84 දෙකෙන් බෙදන ඔන්න මම බෙදුවා 42යි නැවත 42 දෙකෙන් බෙදන්න පුළුවන්ද පුළුවනි බෙදන දෙකෙන් 21යි 21 දෙකෙන් බෙදන්න බෑ එහෙනම් පයින්ෝ ඊළඟ ප්‍රථමක සංඛ්‍යාවට 3ෙන් බෙදනවද බෙදමු 3ෙන් 7යි දැන් 3ෙන් 7 බෙදෙන්නේ ඊළඟට 5ෙන් බෙදෙන්නෙත් නෑ එහෙනම් ඊළඟ ප්‍රථමක සංඛ්‍යාවට යනවා 7 7ෙන් බෙදුවාම 1යි රයිට් අපිට 1 ලැබුණා දැන් ඔය බෙදපු ටික ගුණ කරමු 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 7 ඔය මට්ටමින් උත්තරේ තිබ්බත් සම්පූර්ණ ලකුණු ලැබෙනවා. එහෙම නැත්නම් තවත් අපිට ලියතයි මේ 2 ගුණ කිරීම 2 කියන එක දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම 3 ගුණ කිරීම 7 කියලා ගන්නත් පුළුවන්. ලකුණු 3ක් ලැබෙනවා. හතරවෙනි ප්‍රශ්නේ B කොටස. දැන් මම තුන්වෙනි ප්‍රශ්නේ අවසන් වුණාම ලකුණු 12න් කීයද කියලා දාගෙන නේද තියෙන්නේ. හරි. එහෙනම් හතරේ පළවෙනි කොටස අපි කරා මෙන්න හතරේ B කොටස. මහා පොදු සාධක. මහා පොදු සාධකෙත් හදන ක්‍රම කිහිපයක් තියෙනවා. මම පහසු ක්‍රමය තමයි ගත්තේ. මහා පොදු සාධක මේ තුන් දෙනාම බෙදෙන විශාලම සාධකය. මහා කෙනා බෙදෙන ලොකුම කෙනා. එහෙනම් මම ඔන්න තුන් දෙනාම එකට ගත්තා. හරි එහෙනම් අපි තුන් දෙනාම බෙදෙන කෙනෙක් බලමු ප්‍රථමක සංඛ්‍යාව. 3ෙන් බෙද. 12 3ෙන් බෙදුවාම 4යි. 15 3ෙන් බෙදුවාම 5යි. 18 3ෙන් බෙදුවාම 6යි. දැන් මේ තුන් දෙනාම වෙන කාගෙන් හරි බෙදනවාද එකෙන් හැර බෙදෙන්නේ නැහැ. එහෙනම් මේ තුන් දෙනාගේ මහා පොදු සාධකයේ විදිහට අපිට ගන්න පුළුවන් කීයද 3 කියලා. හරි. ලකුණු 3ක් ගන්න පුළුවන්. කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙනවා. 6 8 සහ 16. මම තුන් දෙනාම ගත්තා. ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදමු. අපි බෙදමු මුලින්ම දෙකෙන් 6 දෙකෙන් බෙදුවාම 3යි 8 දෙකෙන් බෙදුවාම 4යි 16 දෙකෙන් බෙදුවාම 8යි. මේ තුන් දෙනාම තව බෙදෙන කෙනෙක් නෑ නමුත් 4යි 8යි දෙකෙන් බෙදනවා. එහෙනම් අපි බෙදමු. 3 බෙදෙන්නේ නැති නිසා 3 නැවත එහෙමම ලියලා 4 දෙකෙන් බෙදුවාම 2යි 8 දෙකෙන් බෙදුවාම 4යි. නැවත 2යි 4යි දෙකෙන් බෙදනවා. එහෙනම් අපි නැවත දෙකෙන් බෙදමු 3 එහෙමම ලියලා 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2ක් විදියට ගන්න පුළුවන්. දැන් දෙන්නෙක්වත් බෙදෙන්නේ නැහනේ. හරි. දැන් මහා පොදු සාධකේ නම් අනිවාර්යයෙන්ම තුන් දෙනාම බෙදනොත් විතරයි බෙදා. කුඩා පොදු ගුණාකාරයේදී අඩුම ගානේ දෙන්නෙක්වත් තියෙනවා නම් බෙදනවා. දැන් දෙන්නෙක් නැත්නම් අපි පිටිම නවත්තලා මේ ආපු ඔක්කොම සංඛ්‍යා ටික ගුණ කරලා ගන්න. තියෙනවා අපිට පුළුවන් නැවත ඕනනම් අපි ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා දෙකෙන් බෙදනවා තුනෙන් බෙදලා එක ලැබෙනකම් බෙදලා ඒ බෙදපු ටික ගුණ කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙන්නෙක්වත් බෙදෙන්නේ නැත්නම් අපි මේ බෙදපු සියල්ල ගුණ කරමු. එතකොට දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම එක ගුණ කිරීම දෙක ඔන්න මම ලියනවා. ඩබල් ගුණාකාරය දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම එක ගුණ කිරීම දෙක බලන්න. දෙවරක් දෙක 4යි 8යි 8 වරක් 3 24යි 24 ඒවා දෙකක් 48ක් විදියට එනවා ලකුණු අපි 3ක් දෙමු. 4 B වල තුන්වෙනි කොටස අගය සොයන්න තියෙනවා. x1යි y4යි 2යි x බල 3 ගුණ කිරීම y. මොන මන් ලියනවා? 2 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x විදුවා ලිව්වා ගුණ කිරීම y. දැන් අපිට දාන්න පුළුවන් 2 ගුණ කිරීම 1 ගුණ කිරීම 1 ගුණ කිරීම 1 ගුණ කිරීම y කියන්නේ කීයද 4. x වෙනුවට දැම්ම 1. මේ හැම තැනටම x වෙනුවට 1 දැම්ම y වෙනුවට දැම්ම 4. දැන් බලන්න දෙවරක් 1 2. එකෙන් ගුණ කරාට වෙනසක් වෙන්නේ 4ෙන් ගුණ කරාම දෙවරක් 4 8ක් විදියට ගන්න පුළුවන්. එක ලකුණ. දැන් බලන්න. දැන් මෙතනදී ලකුණු ලැබෙන්නේ කෙනෙක්ගේ හරිනම් මේ ටික විතරක් පුතේ. යාට ලකුණක් හම්බ වෙනවා. මේ ටික විතරක් හරිනම් ලකුණයි.
ගානම හරිනම් තමයි ලකුණු 3 තියෙන්නේ. හරි නේද? ගාන සම්පූර්ණයෙන් හරිනම් ලකුණු 3 දාගන්න. උත්තරේ වැරදිලා මේ කොටස් විතරක් කරනම් ඊට අදාළ ලකුණ දාගන්න. හරි. දැන් එහෙනම් 4 වෙනි ගානේ ලකුණු 12න් කීයද කියලාත් දාගන්නකො. අපි 5 වෙනි ගානට යන්න කලින්. ඔන්න 5 වෙනි ගාන අවසාන ගාන. ඒ අනුව 1 සිට 7 තෙක් වෙන පූර්ණ සංඛ්‍යා කුලකයක් නම්. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා කුලකය. අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියන්නලු. නිශ්චිතව හඳුනා ගන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් නේද? කොහොමද? ඔය කියන්නේ උඩ 1 සිට 7 තෙක් මොන සංඛ්‍යාද? පූර්ණ සංඛ්‍යා. සංගල වරහණක් දාලා ලියමු. පොදු ලක්ෂණය තමයි ඒ. අවයව සංගල වරහණක් තුල ලියා දැක්වීම මගින්. එහෙනම් 1 සිට 7 තෙක් කිව්වොත් එකත් අයිති එන 2 3 4 5 6 7ත් අයිති තෙක්නේ. එහෙනම් අපි ඒ සියල්ල ලියන්න ඕන සංගල වරහණක් තුල. ලකුණු දෙකයි තියෙන්නේ. වෙන් රූප එකක් දක්වන්නලු. 1 සිට 7 තෙක් එනම් වෙන් රූපයක් ඇඳා කමා දාලා අපි 1 2 3 4 5 6 7 මේ සංඛ්‍යා ටික දාන්න තියෙනවා. ලකුණු 2යි. නම් 5 B කොටසට යමු. නැවත සුළු කිරීම් කිහිපයක් තියෙනවා. මේ ගාන වඩා පහසු වෙන්න highlight උත් කරගත්තා. සුළු කිරීමේ අනුපිළිවෙල. එහෙනම් වමේ ඉඳන් දකුණට ගුණ කිරීමක් හම්බ වෙනවා. අපි සියලු වැඩ නවතා ඒක කරනවා. 10 3ෙන් ගුණ කරනවා 30යි. දැන් තමයි 15 එකතු කරන්නේ. 30ට 15 එකතු වුණාම 45යි. දෙවෙනි ගාන වමේ ඉඳන් දකුණට යනකොට ගුණ කිරීමක් හරි බෙදීමක් තියෙනවනේ. අපිට හම්බ වෙන්නේ ගුණ කිරීමද? එහෙම නැත්නම් බෙදීමද? අපි නැවතුණා එතනින්. එහෙනම් 14 7ෙන් බෙදනවා 2යි. ඊට පස්සේ ගුණ කරනවා 5ෙන් 10ක් විදියට උත්තරේ එනවා. ඊළඟ ගාන. වමේ ඉඳන් දකුණට යනකොට එකතු කිරීම මෙන්න ගුණ කිරීම හම්බුණ ගුණ කිරීමක් නැවතුණ කාවද ගුණ කරන්න තියෙන්නේ 3යි 8යි වන මම highlight කරලා දින්නේ. මේක තමයි මුලින් කරන්නේ. 3 8ෙන් ගුණ කරන එක කරන්නේ. එහෙම නැතුව ලේසියට 6ට 3ක් එකතු කරන එක නෙමෙයි. 3 8ක් 3 8ෙන් ගුණ කරා 24යි. ඊට පස්සේ 6 එකතු කරා 24ට 6 එකතු වුණා. පස්සෙත් 7ක් එකතු වෙනවා. සුළු කරමුද උත්තරේ දැන් 30යි 7යි 37ක් විදියට ගන්න පුළුවන්. ලකුණු අපි දෙමු ලකුණු 2 ගානේ 1 ගානකට. පාදයක දිග සෙන්ටිමීටර 4ක් වෙන සමචතුරස්‍රයක් සරල ධාරය හා විහිච්ඡ චතුරස්‍රය භාවිතයෙන් අදින්න. අපි මේක කරලා තියෙන්නේ. දැන් මට බලන්න බෑ ඔයාලා යන්නේ සමචතුරස්‍රයෙන්ද සරල ධාරය හා විහිච්ඡ චතුරස්‍රය භාවිතයෙන්ද කියලා. කොරට අඳින්නත් පුළුවන්. හැබැයි පුතෝ පාද හතරම සමාන වෙන්න ඕන. අපි සමාන බව මෙහෙම ඉරි කෑලි 4ක් ගහලා දාමුද? ඒ වගේම පාදයක දිග 4යි කියලා දාමු. ලකුණු 2යි. දැන් බලන්න පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 12න් කීයක් තියෙනවද? ඒ වගේම සම්පූර්ණ පේපර් එකේ ලකුණු 60න් කීයද කියලා B කොටසට. එහෙනම් 60න් ගානයි මුල් පේපර් එකේ 40යි එකතු කරලා බලන්න ළමන්ට ලකුණු 100න් කීයක් තියෙනවද? ගොඩක් වැදගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් අපි කරේ. අඩුපාඩු හදාගන්න. ඒක තමයි ගොඩක්ම වැදගත්. හරි. එහෙනම් අපි නැවත මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු. එහෙනම් සැමෝටම සුබ දවසක්.